සුබ සන්ධ්‍යාවක් දෑවරුදුවේ පුතේ. අපි අද ඔයාලත් එක්ක ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩමේ දෙවැනි කොටසත් එක්ක සම්බන්ධ වෙනවා. අද අලුතෙන් දරුවන් සම්බන්ධ වෙලා ඉන්නවා කීප දෙනෙක්. මම අද හවස 3 ඉඳන් 5 වෙනකන් ඉරිදා පාඩම නැවත වීඩියෝ එක පෙන්වුවා ඔයාලට. ඒකටත් සම්බන්ධ වුණා දරුවන්. දැන් තවම ඉන්නවා නම් පළවෙනි දවස මගේ හැරිච්ච අය එයාලට මම ආයේ මේ වීඩියෝ එක පෙන්වන්න ලෑස්ති කරනවා ඉදිරි දවසකදී. අද මම එදා නවත්තපු තැන ඉඳන් පාඩම ආරම්භ කරනවා. දුවේ පුතේ අපි ගිය සතියේ අවසානයේට අර්ධ සන්නායක කියලා ද්‍රව්‍යයක් ගැන ඉගෙන ගත්තා. අර්ධ සන්නායක. අර්ධ සන්නායක කියලා කියන්නේ විදුලිය ඉතා සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය. අර්ධ සන්නායක වලට උදාහරණ විදියට සිලිකන් සහ ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය ඉගෙන ගත්තා. එතකොට සිලිකන් කියන මූලද්‍රව්‍ය තමයි අපි මේ පාඩමේදී ප්‍රමුඛත්වයේ දීලා සාකච්ඡා කරන්නේ. සිලිකන් කියන මූලද්‍රව්‍යය මෙන්න මේ විදියට ස්පටික දැලිසක් විදියට පවතිනවා. බලන්න හැම සිලිකන් පරමාණුවක්ම තවත් සිලිකන් පරමාණු 4ක් එක්ක බන්ධන වලින් බැඳෙනවා. මේ මැද සිලිකන් පරමාණුව මම රවුම් කරලා තියෙන පරමාණුව දිහා බලන්න. එයාගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 4ක්. ඒ ඉලෙක්ට්‍රෝන 4 මගින් තවත් සිලිකන් පරමාණු 4ක ඉලෙක්ට්‍රෝන සමග බන්ධන 4ක් හදනවා මේ විදියට. මේ විදියට බන්ධන 4ක් හදනවා. දැන් බලන්න මෙතන බන්ධනයක් තියෙනවා, මෙතන බන්ධනයක් තියෙනවා, මෙතන බන්ධනයක් තියෙනවා, මෙතන බන්ධනයක් තියෙනවා. ওই විදියට මේ සිලිකන් පරමාණු විශාල ප්‍රමාණයක් බන්ධන වලින් බැඳිලා සිලිකන් දැලිස නිර්මාණය වෙනවා. ඔය විදියට සිලිකන් දැලිස නිර්මාණය වෙනවා. අපි මේ රූප සටහන ගිය සතිය ඇඳා. එතකොට මේ සිලිකන් දැලිසේ බන්ධන ඉලෙක්ට්‍රෝන වලින් මේ විදියට සම්පූර්ණ වෙලා පවතින්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ සිලිකන් දැලිසේ සමහර මේ බන්ධන බිඳිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. බලන්න මෙතන තියෙන බන්ධනය බිඳුනොත් මේ ඉලෙක්ට්‍රෝනය නිදහස් වෙනවා. බන්ධනයෙන් එළියට එනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය තිබුණු ස්ථානය ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානයක් බවට පත් වෙනවා. අපි මේ නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනයට කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝනය. නිදහස් ඉලෙක්ට්‍රෝනය මේක ඍණාරෝපිතයි. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය තිබ්බ ස්ථානය නැත්නම් ඉලෙක්ට්‍රෝන අඩුවක් වූ ස්ථානයට අපි කියනවා කුහරයක් කියලා. නිදහස් ඉලෙක්ට්‍රෝනයට සාපේක්ෂව කුහරය ධනාරෝපිත වෙනවා. එතකොට මේ වගේ අර්ධ සන්නායකයකින් විදුලිය ගමන් කරද්දී නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර කියන දෙකම දිශා දෙකකට ගමන් කරනවා. මේ සිලිකන් දැලිසට අපි බාහිරින් විභවාන්තරයක් සම්බන්ධ කරොත් ওই විදියට මේකේ ඍණාග්‍රේ ඉඳන් මේ විභවාන්තරයක් සම්බන්ධ කරොත් පුතේ මේ කෝෂයේ ඍණාග්‍රය මේක ධනාග්‍රය කෝෂයේ ඍණාග්‍රය අර්ධ සන්නායකයේ මේ ඍණ පැත්ත
කෝෂයේ ධන පැත්ත සම්බන්ධ වෙලා තියෙනකොට මේ අර්ධ සන්නායකයේ ධන පැත්ත. එතකොට මේ ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රය දෙසට මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ධන පැත්ත ඉඳන් ඍණ පැත්තට කුහර ගමන් කරනවා. මේ නිසා අර්ධ සන්නායකය තුලින් විදුලි ධාරාවක් ගමන් කරනවා. ඒ විදුලි ධාරාවේ දිශාව අපි සම්මත විදියට සලකන්නේ ධන සිට ඍණට. මේ ධන පැත්ත, මේ ඍණ පැත්ත ධන සිට ඍණට තමයි විදුලිය ගලා යන දිශාව අපි ලකුණු කරන්නේ. එතකොට අපි පාඩම ආරම්භයේදීම කිව්වා අර්ධ සන්නායක කියන්නේ සුළු වශයෙන් විදුලිය ගමන් කරන ද්‍රව්‍යයක්. එතකොට මේ වගේ ද්‍රව්‍යයක් තුලින් විදුලිය ගමන් කරන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර කියන වර්ග දෙකම දායක වෙනවා. මේවට අපි පොදුවේ නමක් කිව්වා ආරෝපණ ධාරා වාහක කියලා. මොනවද එතකොට අර්ධ සන්නායකවල ආරෝපණ ධාරා වාහක ලෙස ක්‍රියා කරන්නේ කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන. නිතරම මතක තියාගන්න ඕන පාඩම පුරාවටම කුහර ධනාරෝපිතයි නිදහස් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි කියලා. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන ඍණ පැත්තින් නම් ධන පැත්තට ගමන් කරනකොට මේ කුහර ධන පැත්තින් නම් ඍණ පැත්තට සංක්‍රමණය වෙනවා. හරි. ඔන්න දැන් මම ඊයේ සතියේ අවසානයේට කියන දීපු කොටස තමයි මම මේ නැවත මතක් කරගුතේ. එතකොට මේ වගේ අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි කළොත් මේ බන්ධන වැඩිපුර බිඳෙන්න පටන් ගන්නවා. හේතුව තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට මේ දැලිසට තාප ශක්තිය ලැබෙනවා. ඒ තාප ශක්තිය නිසා මේ බන්ධන සමහර ඒවා තව තවත් බිඳෙන්න පටන් ගන්නවා. එතකොට බන්ධන බිඳෙනකොට තව තවත් කුහර සහ ඉලෙක්ට්‍රෝන ජනනය වෙනවා. දැන් මම දැනට බලන්න මේකේ එක තැනකින් විතරයි බන්ධනයක් බිඳිලා තියෙන බව පෙන්නුවේ. දැන් තව තැනකින් බන්ධන බිඳුනොත් ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙනවත් එක්කම කුහරයකුත් ඇති වෙනවා. එතකොට මේ වාහක සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ විදුලිය ගලා යාමේ හැකියාවත් වැඩි වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරන්න අර්ධ සන්නායකවල විදුලිය සන්නායනය වීමේ හැකියාව නැත්නම් විද්‍යුත් සන්නායකතාව වැඩි වීම සිද්ධ වෙනවා. එතකොට තව වැදගත් දෙයක් මේකෙදි මතක් කරන්න ඕන පාඩමේ ආරම්භයේදීම කුහර ධනාරෝපිත වෙනකොට ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ සිලිකන් දැලිසක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වෙනොත් ජනනය වුණොත් කුහරයකුත් ජනනය වෙනවා. නේද? නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ජනනය වුණොත් ඒ හා සමගාමීව කුහරයකුත් ඇති වෙනවා. එතකොට කුහර සංඛ්‍යාවයි නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි සමානයි. ඒ නිසා ධනාරෝපණ සංඛ්‍යාව සහ ඍණාරෝපණ සංඛ්‍යාව සමාන වෙලා මේ ධනාරෝපණ සංඛ්‍යාව සහ ඍණාරෝපණ සංඛ්‍යාව සමාන වුණොත් මේ සිලිකන් දැලිස සමස්ත ආරෝපණයක් දරන්නේ නැහැ. ඒ කියන්නේ ධනට ඍණ සියල්ල කැපිලා යනවනේ. කිසිදු ආරෝපණයක් මේ සම්පූර්ණ ආරෝපණයක් මේ සිලිකන් දැලිසට නැහැ. ඒ නිසා මේ දැලිස අපි කියනවා විද්‍යුත් වශයෙන් උදාසීනයි. විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා අපි කියනවා. ඒ කියන්නේ සමස්ත ආරෝපණය බිඳුවයි. සමස්ත ආරෝපණය බිඳුවයි. ආරෝපණයක් සමස්ත ආරෝපණයක් මේකට නැහැ. හොඳයි. මේ තමයි අර්ධ සන්නායකයක ව්‍යුහය සහ ඒවා තුලින් විදුලිය ගමන් කිරීම හා අදාළ
කරුණු ටික සිද්ධාන්ත ටික මේ ටික අපි සියල්ල කලින් දවසේ ඉගෙන ගත්තා මම නැවත මතක් කරා පාඩමට අද පාඩමට මේ ටික වැදගත් වෙන නිසා දැනට මේ වෙනකොටත් කවුරු හරි අතේ ටියුට් එක නැත්තම් අරගෙන නැත්තම් ඒ අය ඉතා ඉක්මනට මේ ටික සටහන් කරගන්න විනාඩියක් දෙන්නම් ඉක්මනින් සටහන් කරගන්න හොඳයි පුතේ. අපි බලමු දැන් අද පාඩමට සම්බන්ධ වෙන්න. අද අපි පටන් ගන්න පාඩම අර්ධ සන්නායක වර්ගීකරණය. අර්ධ සන්නායක ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි නිසංග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක. අපි බලමු මුලින්ම නිසංග අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා. මං සිලිකන් උදාහරණයට අරන් තමයි මේ අර්ධ සන්නායක වර්ග සියල්ල උගන්වන්නේ. අපි සිලිකන් දැලිසක් ගත්තොත් මේ සිලිකන් දැලිසක සිලිකන් පරමාණු ওই විදියට බන්ධන වලින් බැඳිලා
පවතින බව අපි මීට පෙරත් ඉගෙන ගත්තා. ඔය විදිහට. දැන් බලන්න. මේ සිලිකන් දැලිසේ මේ ඇඳලා තියෙන සියලුම පරමාණු සිලිකන් විතරයි. සිලිකන් විතරයි තියෙන්නේ මේක. එතකොට මේ දැලිස තුල සිලිකන් හැර වෙනත් කිසිදු මූලද්‍රව්‍යයක් නැහැ. ඒ නිසා අපි කියනවා මේක සංශුද්ධ එහෙම නැත්නම් පිරිසිදු සිලිකන් දැලිසක් කිය. අපද්‍රව්‍ය කිසිවක් නැහැ කිය. අපද්‍රව්‍ය කියන්නේ මේ කුණු දූවිලි නෙවෙයි. අපද්‍රව්‍යයක් කියන්නේ සිලිකන් වලට අමතරව වෙනත් මොනවා හරි මූලද්‍රව්‍යයක් මේකේ තියෙනවා නම් අපි මේ මූලද්‍රව්‍ය අපද්‍රව්‍යයක් කියලා සලකනවා. එතකොට දැන් මේ මං ඇඳලා තියෙන සිලිකන් දැලිසේ කිසිදු වෙනත් මූලද්‍රව්‍යයක් අඩංගු නැහැ. එහෙනම් පුතේ මේක සංශුද්ධ පිරිසිදු සිලිකන් දැලිසක්. මේ විදියට සංශුද්ධ තත්වයේ පවතින අර්ධ සන්නායක වලට අපි කියනවා නිසංග අර්ධ සන්නායක කියලා. සංශුද්ධ තත්වයේ පවතින අර්ධ සන්නායක වලට අපි කියනවා නිසංග අර්ධ සන්නායක කියලා. එහෙනම් නිසංග අර්ධ සන්නායක වලට උදාහරණ විදියට පිරිසිදු සිලිකන් සහ ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය සලකන්න පුළුවන්. පිරිසිදු සිලිකන්, පිරිසිදු ජර්මේනියම් ඒවා නිසංග අර්ධ සන්නායක. එතකොට දැන් මේ වගේ අර්ධ සන්නායකයක අපි දන්නවා සමහර බන්ධන බිඳෙනවනේ. බිඳිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා, කුහර ජනනය වෙනවා නේද? තනින් තනින් ওই විදියට නිදහස් ඉලෙක්ට්‍රෝන කුහර ජනනය වෙනවා. එතකොට මෙන්න නිසංග අර්ධ සන්නායකවල කුහර සංඛ්‍යාවයි නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි සමානයි. ඒ නිසා මේ වගේ නිසංග අර්ධ සන්නායකවල සමස්ථාරෝපණය බිඳුවයි. ධන ආරෝපණ වලට ඍණ ආරෝපණ ගණන සමාන නිසා සමස්ථාරෝපණය බිඳුවයි. හරි. එතකොට අපි දැන් බලමු බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ මොනවද කියන්නේ. බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායකවල සිලිකන් උදාහරණයට අරන් මම කියලා දෙනවා බලන්න. දැන් ওই විදියට සිලිකන් දැලිසක් තියෙනවා කියලා අපි සලකමු. ওই විදියට සිලිකන් දැලිසක්. දැන් මේ සිලිකන් දැලිස මෙහෙම තියෙනකොට මේකේ වෙන කිසිදු මූලද්‍රව්‍යයක් නැති නිසා මේක සංශුද්ධ සිලිකන්. මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝන කුහර තියෙන්න පුළුවන් සමානව. දැන් මේ වගේ සංශුද්ධ අර්ධ සන්නායකයකට අපිට පුළුවන් වෙනත් මූලද්‍රව්‍යයක් ඉතා සුළු ප්‍රමාණයකින් මිශ්‍ර කරන්න. එකතු කරන්න. වෙනත් මූලද්‍රව්‍යයක් ඉතා සුළු වශයෙන් එකතු කරනවට අපි කියනවා මාත්‍රණය කරනවා කියලා. වෙනත් මූලද්‍රව්‍යයක් සුළු වශයෙන් එකතු කරනවට අපි කියනවා මොනවද කරනවා කියලාද? මාත්‍රණය කරනවා කියලා. දැන් බලන්න මේ තියෙන ආවර්තාවගුවෙන් කොටසක්. මේ ආවර්තාවගුවේ සිලිකන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. මේ 1 2 3 4 4 වෙනි කාණ්ඩේ පහළ කොටුවේ තමයි සිලිකන් ඉන්නේ. සිලිකන් දැලිසකට මාත්‍රණය කරන්න යොදා ගන්න පුළුවන් 3 වෙනි කාණ්ඩයෙන් හෝ 5 වෙනි කාණ්ඩයෙන් මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ මේ වගේ සිලිකන් දැලිසකට 3 වෙනි කාණ්ඩේ හෝ 5 වෙනි කාණ්ඩේ තියෙන මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරන්න පුළුවන්. එහෙම මාත්‍රණය කරන්නේ විද්‍යුත් සන්නායකතාව වැඩි කර ගැනීමේ අරමුණින්.
මේක තුලින් විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි කර ගැනීමේ අරමුණින් තමයි තුන්වෙනි හෝ පස්වෙනි කාණ්ඩයෙන් මූලද්‍රව්‍යයක් මේකට මාත්‍රණය කරන්න. අන්න ඒ විදියට සංශුද්ධ අර්ධ සන්නායකයකට තුන්වෙනි කාණ්ඩයෙන් හෝ පස්වෙනි කාණ්ඩයෙන් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරලා හදාගන්න අර්ධ සන්නායක වලට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායකය. දැන් අපි මේ බලමු තුන්වෙනි පස්වෙනි කාණ්ඩයේ ඉන්නවා මූලද්‍රව්‍යයක් මෙතන සිලිකන් වලට පස්සේ ඉන්නවා ෆොස්ෆරස්. මේකට ෆොස්ෆරස් මාත්‍රණය කරොත් ওই විදියට සිලිකන් දැලිසේ තනින් තැනට ෆොස්ෆරස් මූලද්‍රව්‍ය ඇතුල් වෙනවා. දැන් බලන්න මේකට දැන් අපිට කියන්න බෑ සංශුද්ධ අර්ධ සන්නායකයක් කියලා නේ. මොකද සිලිකන් අතරේ මොනවද තියෙන්නේ? ෆොස්ෆරස් උත් තියෙනවා. එහෙනම් දැන් මේක සංශුද්ධ අර්ධ සන්නායකයක් නෙමෙයි. මෙවැනි අර්ධ සන්නායක වලට අපි කියන්නේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. එතකොට පුතේ මං කිව්වා දැන් සිලිකන් ඉන්නේ 4 වෙනි කාණ්ඩයේනේ. මාත්‍රණය කරන්න සාමාන්‍යයෙන් ගන්නේ 3 වෙනි කාණ්ඩයේ හෝ 5 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක්. අපි 3 වෙනි කාණ්ඩයේ මේ උඩ කොටුවේ ඉන්න බෝරෝන් P බෝරෝන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් 5 වෙනි කාණ්ඩයේ මෙතන ඉන්න ෆොස්ෆරස් එයාව ගන්නත් පුළුවන්. එතකොට මේ වගේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරලා අපි බාහ්‍ය අර්ධ සන්නායක නිර්මාණය කරනවා. මාත්‍රණය කරන්න ගන්නේ 3 වෙනි කාණ්ඩයෙන්ද 5 වෙනි කාණ්ඩයෙන්ද කියන එක අනුව බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකකට බෙදන්න පුළුවන්. වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක ධන වර්ගයේ එහෙම නැත්නම් P වර්ගයේ අර්ධ සන්නායක. අනිත් එක ඍණ වර්ගයේ එහෙම නැත්නම් N වර්ගයේ අර්ධ සන්නායක. මේ නම් දෙක ඇදිච්ච හැටි හිතා ගන්න පුළුවන්ද බලන්න. ධන වර්ගය ඍණ වර්ගය. ධන කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ පොසිටිව් කියලානේ. ධන වර්ගයේ අර්ධ සන්නායක තමයි අපි P වර්ගයේ අර්ධ සන්නායක කියලා කියන්නේ. පොසිටිව්. ඍණ කියන එක නෙගටිව් නේ. ඉංග්‍රීසියෙන් නෙගටිව්. එතකොට ඍණ වර්ගයේ අර්ධ සන්නායක කියන එක අපි N වර්ගයේ අර්ධ සන්නායක කියලා හඳුන්වනවා. හරි. දැන් අපි මේ වර්ග දෙක ගැන වැඩි විස්තර ඉගෙන ගන්න. හරි. දැන් මම නැවත පැහැදිලි කරනවා. අර්ධ සන්නායක ප්‍රධාන වර්ග දෙකයි. නිසංග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක කියලා කියන්නේ සංශුද්ධ තත්වයේ පවතින පිරිසිදු අර්ධ සන්නායක වලට. එතකොට ඒවයි පවතින කුහර සංඛ්‍යාවයි නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි සමානයි. ඒ නිසා සමස්ථාරෝපණීය බිඳුවයි. එතකොට සංශුද්ධ අර්ධ සන්නායක වලට වෙනත් මූලද්‍රව්‍යයක් සුළු වශයෙන් එකතු කරලා තම මාත්‍රණය කරලා බාහ්‍ය අර්ධ සන්නායක හදා ගන්නවා. මාත්‍රණය කරන්න යොදාගන්නේ 3 වෙනි කාණ්ඩයේ හෝ 5 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය. එතකොට මාත්‍රණයට යොදා ගන්න කාණ්ඩය අනුව අපි බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකකට බෙදනවා. P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක කියලා. අපි වැඩිපුර පාවිච්චි කරන්නේ මෙන්න මේ වචන දෙක. ධන වර්ගය ඍණ වර්ගය කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට P සහ N කියන අකුරු දෙකෙන් තමයි බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙක අපි හඳුන්වන්නේ. හොඳයි, මේ ගැන වැඩි විස්තර තියෙන ගොඩක් ඉගෙන ගන්න අපිට. කොහොමද මේ ධන වර්ගයක් හැදෙන්නේ, කොහොමද ඍණ වර්ගයක් හැදෙන්නේ කියන එක.
මේ වර්ගය කියන්නේ මේ ගණිතයේ තියෙන වර්ගය නෙමෙයි. පහේ වර්ගය කියන එක නෙමෙයි. ධන වර්ගය. ධන කියන වර්ගය. ඍණ කියන වර්ගය. වර්ධවා අදහස තේරුම් ගන්න එපා. හොඳයි. බලන්න පුතේ ඔයාලගේ ටියුට් එක. තුන්වෙනි පිටුවේ අපි එදා නවත්තපු තැන වගුව ගාවින් නවත්තලා තියෙනවා. අර්ධ සන්නායක වර්ග කරන විදිය කැලීම් සටහනක දක්වලා තියෙනවා. අර්ධ සන්නායක වර්ග දෙකයි නිසංග අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක ආයි වර්ග දෙකකට බෙදලා තියෙනවා. p වර්ගය n වර්ගය කියලා. ඊට යටින් තියෙනවා නිසංග අර්ධ සන්නායක කියලා මාතෘකාව. ඒක යටතේ ලියන්න. සංශුද්ධ තත්වයේ පවතින එනම් වෙනත් මූලද්‍රව්‍ය කිසිවක් මිශ්‍ර වී නොමැති අර්ධ සන්නායක කමාවක් නිසංග අර්ධ සන්නායක නම් වේ. නිසංග අර්ධ සන්නායක නම් වේ. උදාහරණ පිරිසිදු සිලිකන් හා ජර්මේනියම්. සිලිකන් ලියන්නේ Si, ජර්මේනියම් Ge. පිරිසිදු සිලිකන් හා ජර්මේනියම්. right. ළඟට බාහ්‍ය අර්ධ සන්නායක යනු කියන්න පුතේ සංශුද්ධ අර්ධ සන්නායකයකට වෙනත් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් සාදාගන්නා අර්ධ සන්නායක වේ. හතරවෙනි පිටුවට එන්න.
බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකකි P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක highlight කරලා තියාගන්න. හොඳයි. දැන් අපි බාහ්‍ය අර්ධ සන්නායක යටතේ මුලින්ම P වර්ගයේ අර්ධ සන්නායක ගැන ඉගෙන ගමු. P වර්ගයේ අර්ධ සන්නායක. P වර්ගයේ අර්ධ සන්නායක. හොඳයි. දැන් බලන්න. P වර්ගයේ අර්ධ සන්නායක හදන්න සිලිකන් වලට මාත්‍රණය කරන්න යොදාගන්නේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය. අපි තුන්වෙනි කාණ්ඩයේ තියෙන බෝරෝන් කියන මූලද්‍රව්‍ය මාත්‍රණය කරනවා කියලා හිතමු. දැන් බලන්න බෝරෝන් ගත්තහම එයාගේ පරමාණුක ක්‍රමාංකය වෙන්නේ 1 2 3 4 5 5යි. එතකොට බෝරෝන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන නිසා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2කුයි දෙවෙනි එකේ 3කුයි තමයි තියෙන්නේ. එතකොට බලන්න අවසන් ශක්ති මට්ටමේ නැත්නම් බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. එතකොට මෙන්න එක ඉලෙක්ට්‍රෝනයක් මෙන්න අනිත් ඉලෙක්ට්‍රෝනය මෙන්න අනිත් ඉලෙක්ට්‍රෝන 3යි. බෝරෝන්ට තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. මේ ඉලෙක්ට්‍රෝන 3 එයාගේ වටේ ඉන්න සිලිකන් පරමාණු 3ක් සමග බන්ධන හදන්න දායක වෙනවා. හොඳට බලන්න. ඔහොම 3ක්. දැන් මේ තව සිලිකන් කෙනෙක් ඉන්නවනේ. බෝරෝන් වටේට සිලිකන් 4ක් ඉන්නවනේ. 4න් 3ක් බන්ධන හදනවා. මේ සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රෝනයත් එක්ක හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝනයක් බෝරෝන්ට අඩුයි. මොකද බෝරෝන්ගේ අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් මෙන්න මෙතන ඉබේම ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානයක් බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන අඩු ස්ථානයක් බවට පත් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන අඩු ස්ථානයට අපි කියනවා කුහරයක් කියලා. කුහරයක්. දැන් අපි ඉගෙන ගත්ත කුහරයක් ඇති වෙන්නේ බන්ධනයක් හැදිලා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණොත්නේ. මෙතෙන්දී බෝරෝන් මාත්‍රණය කිරීම නිසා
ස්වයන් සිද්ධවම කුහරයක් නිර්මාණය. එතකොට අමතර කුහරයක් නැත්නම් වැඩිපුර කුහරයක් ඇති වෙලා තියෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන නැතිව කුහරයක් අමතර ජනනය වෙනවා තියෙනවා. බලන්න මෙතන කුහරයක් තිබුණාට දැන් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් නැහැ. දැන් මොකද වෙන්නේ? බෝරෝන් මාත්‍රණය කරාට පස්සේ හැදෙන මේ අර්ධ සන්නායකයේ කුහර සංඛ්‍යාව සහ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙනවද? සමාන වෙනවද? නෑ. කුහර වැඩි. කුහර වැඩි වෙනවා. කුහර අමතර කුහර ජනනය වෙනවා. එහෙනම් කුහර කියන්නේ ධන ආරෝපිත අංශු ධන ආරෝපිත ස්ථානයක් කුහරයක් කියන්නේ. ඍණාරෝපිත අංශු තමයි ඉලෙක්ට්‍රෝන. එතකොට කුහර සංඛ්‍යාව වැඩි කියන්නේ ධනාරෝපණ සංඛ්‍යාව වැඩි. ඍණාරෝපණ සංඛ්‍යාවට වඩා. දැන් එහෙනම් මේ බෝරෝන් මාත්‍රණය කරපු දැලිස දැලිසේ ධනාරෝපණ වැඩිනේ. ඒ කියන්නේ මේක ධනාරෝපිත වෙලා. ධන ආරෝපිතයි කියන්නේ පොසිටිව් වෙලා. ඒ නිසා දැන් මේ අර්ධ සන්නායකයට අපි කියනවා P වර්ගයේ අර්ධ සන්නායකය. දැන් බලන්න බෝරෝන් මාත්‍රණය කරපු නිසා අමතර කුහර තමයි ඇති වුනේ. අමතර කුහර ඇති වුණා. වැඩිපුර කුහර ඇති වුණා. එහෙනම් මේ අර්ධ සන්නායකය තුලින් විදුලිය ගමන් කරන්න වැඩිපුර දායක වෙන්නේ මොනවද? කුහර. එහෙනම් P වර්ගයේ අර්ධ සන්නායකවල බහුතර වාහක ලෙස ක්‍රියා කරන්නේ ධන ආරෝපිත කුහර. බහුතර වාහක කියලා කියන්නේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන වලට වඩා කුහර වැඩි නිසා කුහර තමයි බහුතර වාහක ලෙස ක්‍රියා කරන්නේ. වචනේ තේරුම් ගන්න බහුතර කියන්නේ වැඩිපුර තියෙන වාහක වර්ගය. අපි දන්නවා අර්ධ සන්නායකවල විදුලිය ගෙනියන්න වාහක ලෙස ක්‍රියා කරන්නේ කුහරයි ඉලෙක්ට්‍රෝනයිනේ. මෙතන ඉලෙක්ට්‍රෝන වලට වඩා කුහර වැඩිනේ පුතේ. ඒ නිසා බහුතර වාහක වෙන්නේ කුහර. හොඳයි. දැන් අපි P වර්ගයේ අර්ධ සන්නායක හදන්න යොදාගත්තේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය. බලමු මේකේ ඔයාලට තව මේ කරුණක් මතක තියාගන්න ඕන මේත් එක්කම දැන් බෝරෝන් ඉන්නේ තුන්වෙනි කාණ්ඩේ. ඊට අමතරව මේ බෝරෝන්ට පල්ලෙහෙන් ඉන්නව මෙතන සිලිකන්ට කලින් ඉන්නෝනේ ඇලුමිනියම්. එයත් තුන්වෙනි කාණ්ඩේ. ඊට යටින් ඉන්නව ගැලියම් කියලා මූලද්‍රව්‍යයක්. ඊටත් යටින් ඉන්නව ඉන්ඩියම්. මේවා දීර්ඝ ආවර්තාවක් වේ අපිට අඳුර ගන්න පුළුවන් මූලද්‍රව්‍ය. ගැලියම් මේක ඉන්ඩියම් මේ එතකොට පුතේ බෝරෝන් ඇලුමිනියම් ගැලියම් ඉන්ඩියම් දැන් මේ කියන හැම මූලද්‍රව්‍යයකම අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි මේ වගේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. ඒ නිසා අර මූලද්‍රව්‍ය ඕන එකක් මාත්‍රණය කළත් මේ විදිය ප්‍රතිඵලයක් තමයි ඇති වෙන්නේ. අමතර කුහරයක් ඇති වෙනවා. අමතර කුහර ජනනය වෙනවා මේ ක්‍රියාවලිය නිසා. ඒ නිසා අර්ධ සන්නායකය ධන ආරෝපිත වෙනවා. එහෙනම් P වර්ගයේ අර්ධ සන්නායක හදාගන්න බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම් වගේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරන්න පුළුවන්. හොඳයි. මම හිතනවා මේ ටික පැහැදිලි. එතකොට මේ වගේ මාත්‍රණය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ විදුලිය සන්නයනය කිරීමේ හැකියාව වැඩි කරගන්න එක. ඒක තේරෙන්න ඕන දැන්. මොකද මේ වගේ මාත්‍රණයකදී
වර්ගයක් වැඩිපුර ඇති වෙනවා. ඒ නිසා විදුලිය සන්නායන වීමේ හැකියාවත් වැඩි වෙනවා. හොඳයි. දැන් බලන්න ඔයාලගේ ටියුට් එකේ වගුවක් දීලා තියෙනවා. මේ වගුවේ වම් පැත්තේ තියෙන P වර්ගයේ අර්ධ සන්නායක. එතන ඔයාලා තිත්තිරි පේරුවට උඩින් පොඩි හිස් තැනක් දීලා තියෙනවා. අන්න එතන මේ රූප සටහන අඳින්න. මේ කොටු කරලා තියෙන රූප සටහන ඒ දීපු ඉඩේ අඳින්න. ඒත් එක්ක මතක තියාගන්න පුතේ මේ අදත් මං දැන් මේ පළවෙනි දවස් දෙකේම ඉඩ කඩ දුන්නා හැමෝටම ඇතුල් වෙන්න. තුන්වෙනි දවසේ මේ අනිවාර්යයෙන්ම ඔයාලට දීපු අංකය බලලා තමයි පාඩමට සම්බන්ධ කරගන්නේ. කිසිම කෙනෙක් ටියුට් එක ගන්නෙ නැතිව සම්බන්ධ වෙන්න එපා. ඒ අය දැන් තවමත් ඔයාලට අංකයක් මෙහෙන් දීලා අරගෙන නැත්තම් මම අංකයක් දුන්නේ නැත්තම් ඒ අය කතා කරලා ඉල්ල ගන්න ඕන පන්තියට ඇවිල්ලා ගන්න ඕන ටියුට් එක.
හොඳයි. දැන් අපි ලියමු P වර්ගයේ අර්ධ සන්නායක පිළිබඳ විස්තරය. මෙතන රූපය ඇඳපු ඇඳලා ඉවර වෙච්ච තැන ඉඳන් පහළට ලියන්න. සංශුද්ධ සිලිකන් වලට තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වරහන් ඇතුලේ ලියන්න. බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම්. ටග්ගාලගේ මූලද්‍රව්‍ය මතක නැත්තම් නම් මතක නැත්තම් ටග්ගාලා පැත්තකින් සටහන් කරගන්න. තුන්වන කාණ්ඩයෙන් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් P වර්ගයේ අර්ධ සන්නායක සාදා ගනු ලැබේ. P වර්ගයේ අර්ධ සන්නායක සාදා ගනු ලැබේ. මෙහිදී සංශුද්ධ සිලිකන් දැලිසේ අමතර කුහර ජනනය වන නිසා දැලිස ධන ආරෝපිත වේ. මෙහි බහුතර වාහක වන්නේ ධන ආරෝපිත කුහරයි.
හොඳයි. දැන් අපි බලමු n වර්ගයේ අර්ධ සන්නායක හදාගන්නේ කොහොමද කියලා. n වර්ගයේ අර්ධ සන්නායක. දැන් සිලිකන් 4 වෙනි කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍යයක්. එතකොට මේ සංශුද්ධ සිලිකන් දැලිසට 5 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරොත් මොකද වෙන්නේ කියලා අපි බලමු. 5 වෙනි කාණ්ඩේ ඉන්න කෙනෙක් විදියට අපි ගමු පොස්පරස්. පොස්පරස් මාත්‍රණය කරනවා. කියන්නේ තා සුළු ප්‍රමාණයකින් පොස්පරස් මේකට මිශ්‍ර කරනවා. එතකොට පොස්පරස්ගේ පරමාණුක ක්‍රමාංකය ඇවිල්ලා බලන්න කීයද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 15යි නම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න ඉලෙක්ට්‍රෝන 15ක් තියෙන උදාසීන පරමාණුවක පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් දෙවෙනි එකේ 8යි එතකොට 8යි 2යි 10යි තව 5ක් ඉතුරු. ඒ 5 තුන්වෙනි ශක්තිය. එතකොට බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. දැන් හොඳට බලන්න. මෙන්න පොස්පරස් මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් මෙන්න 2යි 3යි 4යි. මම 4ක් ඇන්දා. ඒ 4 සිලිකන් පරමාණු එයා වටේ ඉන්න සිලිකන් පරමාණු 4ක් එක්ක බන්ධන හදනවා මේ විදිහට. 4ක් හරි. දැන් 5ක් තියෙනවනේ. අවසන් ශක්ති මට්ටමේ. එතකොට පස්වෙනි ඉලෙක්ට්‍රෝනයට මොකද වෙන්නේ? ඒකට බන්ධනයක් හදන්න සිලිකන් පරමාණුවක් නැහැ. ඒ නිසා ඒ ඉලෙක්ට්‍රෝනය නිදහසේ හැසිරෙනවා. එහෙනම් අමතරේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ජනනය වෙනවා. අමතරේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ජනනය වෙනවා. එතකොට බලන්න මේ වගේ සංශුද්ධ සිලිකන් දැලිසට 5 වෙනි කාණ්ඩයෙන් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරාම නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර ජනනය වෙනවා. එතකොට කුහර සංඛ්‍යාවට වඩා මේ දැලිසේ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. බලන්න අසමානතාව දාපු පැත්ත. කුහර ගානට වඩා නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. එතකොට ධනාරෝපණ සංඛ්‍යාවට වඩා ඍණාරෝපණ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා මේ දැලිස ඍණ ලෙස ආරෝපිත වෙනවා. ඒ කියන්නේ නෙගටිව් වෙනවා. ඒ නිසා අපි මේ අර්ධ සන්නායකය n වර්ගයේ අර්ධ සන්නායකයක් විදිහට හඳුන්වනවා. n වර්ග. එතකොට මේ වගේ දැලිසක වැඩිපුර තියෙන වාහක වර්ගයේ වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. ඒ නිසා n වර්ගයේ අර්ධ සන්නායකවල බහුතර වාහක විදියට අපි නිදහස් ඉලෙක්ට්‍රෝන සලකනවා. පැහැදිලිද? එතකොට 5 වෙනි කාණ්ඩයෙන් මූලද්‍රව්‍ය මාත්‍රණය කරාම ඍණ ආරෝපිත අර්ධ සන්නායක හදාගන්න පුළුවන්. අපි ඒවට කියන්නේ n වර්ගයේ අර්ධ සන්නායක. මේ විදිහට අපිට පුළුවන් මේ දැලිස අඳින්න. එතකොට 5 වෙනි කාණ්ඩයේ තියෙනවා මීට වඩා මීට පහලින් තියෙනවා මූලද්‍රව්‍ය මාත්‍රණයට යොදාගන්න ඒවා. පොස්පරස් වලට පහලින් තියෙනවා ආසනික්. ඊළඟට SB කියලා සංකේතයෙන් දක්වන මූලද්‍රව්‍යයක් තියෙනවා. මේකේ නම ඇන්ටිමනි. ඇන්ටිමනි කියලා මූලද්‍රව්‍යය. එතකොට පොස්පරස් සහ පොස්පරස් හෝ ආසනික් ඇන්ටිමනි කියන මූලද්‍රව්‍යයක් සාමාන්‍යයෙන් n වර්ගයේ අර්ධ සන්නායක හදන්න භාවිතා කරනවා. හොඳයි. දැන් ඔයාලට n වර්ගයේ අර්ධ සන්නායක වලට මෙන්න මේ සටහන අඳින්න පුළුවන්. අඳින්න වෙලාව දෙන්නම්.
හොඳයි. අපි දැන් ලියමු පහලින් සංශුද්ධ සිලිකන් වලට පස්වන කාණ්ඩයෙන් මූලද්‍රව්‍යයක් වරහන් ඇතුලේ ලියන්න phosphorus arsenic antimony ටක් ගාලා පැත්තකින් මේ වෙනම් ලියා ගන්න. මාත්‍රණය කිරීමෙන් N වර්ගයේ අර්ධ සන්නායක සාදාගනු ලැබේ. මෙහිදී සංශුද්ධ සිලිකන් දැලිසේ අමතර නිදහස් ඉලෙක්ට්‍රෝන ඇතිවීම නිසා දැලිස ඍණ ආරෝපිත වේ. මෙහි බහුතර වාහක ලෙස ක්‍රියා කරන්නේ නැත්නම් මෙහි බහුතර වාහක වන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝනයි. දැන් අපි තා වැදගත් කොටසකට එනවා. PN සංදිය
pn සංදියක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. බලන්න. බලන්න මේ බලන්න මේ තියෙන්නේ සිලිකන් දැලිසක් කියලා හිතන්න. මේ සිලිකන් දැලිසේ අපි භාග දෙකක් වෙන් කරගමු. පැති දෙකක්. මේ සිලිකන් දැලිසේ එක් පැත්තක් තුන්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරනවා. අනිත් පැත්ත පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරනවා. දැන් මතක් කරන්න අපි කලින් ඉගෙන ගත්තු කොටස්. සංශුද්ධ සිලිකන් කොටසක් තුන්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කළොත් ඒකේ අමතර කුහර ජනනය වෙනවා. වැඩිපුර තියෙන්නේ කුහර. අමතර කුහර ජනනය. එතකොට තුන්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කළොත් ඒක P වර්ගයේ අර්ධ සන්නායකයක් නේ වෙන්නේ. එහෙනම් දැන් මේ කොටස මේ භාගය P ලෙස ආරම්භ. දැන් මම ඇඳලා තියෙන්නේ කුහර විතරයි. නිරූපණයක් විතරයි මේ සටහන තේරුම් ගන්න. මම මේ ඇඳලා තියෙන්නේ P වර්ගයේ අර්ධ සන්නායකයක තියෙන බහුතර වාහක වර්ගය තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේකෙන් අදහස් වෙනවද මේ කොටසේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ කියලා? නෑ, එහෙම එකක් නෑ. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. වැඩිපුර තියෙන්නේ කුහර. ඒ නිසා මම නිරූපණයක් විදියට කුහර ඇඳ. එතකොට මේකේ අනිත් පැත්ත පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරනවා. පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කළොත් පුතේ ඒකේ අමතර නිදහස් ඉලෙක්ට්‍රෝන ජනනය වෙනවා. මේ විදිහට. එතකොට මේක n වර්ගයේ අර්ධ සන්නායකය. එතකොට මේක p වර්ගය, මේක n වර්ගය. දැන් මේ විදියට දැන් මේක සම්පූර්ණ තිබුණේ සිලිකන් දැලිසක් කියලානේ මම කිව්වේ හිතන්න කියලා. එතකොට මේ සිලිකන් දැලිසේ එක් පැත්තක් තුන්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කළා. අනිත් පැත්ත පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරාම pn සංදියක් හැදෙනවා. මෙන්න මේකට අපි කියනවා pn සංදිය. එතකොට pn සංදියක දෙපැත්තේ තියෙන්නේ p වර්ගයේ අර්ධ සන්නායක කොටසකුයි n වර්ගයේ අර්ධ සන්නායක කොටස. මේකට තමයි pn සංදියක් කියලා අපි කියන්නේ. ආයි බලමු. අර්ධ සංශුද්ධ අර්ධ සන්නායකයක එක් කොටසක් තුන්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරලා අනිත් පැත්ත පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කළාම pn සංදියක් ඇති වෙනවා. මේකේ p පැත්තේ වැඩිපුර තියෙන්නේ කුහර ධනාරෝපිතයි, n පැත්තේ වැඩිපුර තියෙන්නේ වාහක ඉලෙක්ට්‍රෝන නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන, ඒවා ඍණාරෝපිතයි. එතකොට බලන්න මේ pn සංදියක් හැදුනහම, මේ වගේ pn සංදියක් හැදුනහම ඒ සංදිය අසල කිසියම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය? බලන්න pn සංදියක් අසල දෙපැත්තේ තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආරෝපණ. කුහර ධනාරෝපිත වෙනකොට ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත. ඒ නිසා pn සංදියක් හැදුණු වහාම p පැත්තේ තියෙන කුහර
n පැත්තට යනවා n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන p පැත්තට එනවා. කුහරයි ඉලෙක්ට්‍රෝනයි විසරණය වෙනවා දෙපැත්තට. මේ විසරණය වෙන්නේ මෙන්න මේ pn සංදිය හරහා. තේරෙනවද? මම නැවත විස්තර කරන්නම්. p පැත්තේ ධනාරෝපිත කුහර තියෙනවා. n පැත්තේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට සංදිය අසල ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙනවා. සංදියක් හැදුණු වහාම pn සංදියක් හැදුණු වහාම p පැත්තේ තියෙන කුහර n පැත්තට විසරණය වෙනවා. n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන p පැත්තට විසරණය. දැන් මේ කුහර කියන්නේ ඇත්තටම කුහරයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු ස්ථානයක්. ඒක අංශුවක් නෙමෙයි. මෙහෙම ඇඳට මේ හිස් තැනක් ඉලෙක්ට්‍රෝන අඩු ස්ථාන මේ තියෙන්නේ. එතකොට බලන්න කුහරයි ඉලෙක්ට්‍රෝනයි මේ විදියට දෙපැත්තට විසරණය වෙන්න පටන් ගත්තාම මේ ඉලෙක්ට්‍රෝන කුහර තියෙන ස්ථානවලට ගියහම ඒ කුහරය නැති වෙනවා එතන. කුහරය ඉලෙක්ට්‍රෝනයේ තියෙන තැනට ගියහම එතන ඉලෙක්ට්‍රෝන නැති වෙනවා. එතන කුහරයක් හැදෙනවා. එතකොට මේ වාහක වර්ග දෙක මේ විදියට විසරණය වීමේ ප්‍රතිඵලය මොකද්ද? මොකද්ද ප්‍රතිඵලය? ප්‍රතිඵලය තමයි මෙන්න මේ සංදිය අසල කොටසක ඉලෙක්ට්‍රෝනයි කුහරයි ඒ කියන්නේ වාහක නොමැති කලාපයක් ඇති වෙනවා. වාහක නැති කලාපයක් මෙන්න මේ සංදිය අසල ඇති වෙනවා. සංදිය අසල වාහක කිසිවක් නොමැති කොටසක් ප්‍රදේශයක් ඇති වෙනවා. එතකොට දැන් බලන්න මේ n පැත්ත මේ p පැත්තනේ. මේ මැද තියෙන්නේ pn සංදිය. එතකොට මේ සංදිය අසල වාහක කිසිවක් නොමැති කලාපයක් නැත්නම් ප්‍රදේශයක් ඇති වෙනවා. ඒත් එක්කම මෙතෙන්දී හොඳට බලන්න මෙතෙන්දී මම මේ වචනේ උඩින් ලියන්නම්. n පැත්තේ තිබ්බ ඉලෙක්ට්‍රෝන p පැත්තට එනවනේ. මේ බලන්න එතෙන්දී බලන්න n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන p පැත්තට යනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේ කලාපයට ආවහම මෙන්න මේ අර වාහක නොමැති කලාපේ ඉවර වෙන කොටසේ නැත්තම් මෙන්න මේ සීමාවේ ඍණ ආරෝපණයක් ඇති වෙනවා. මොකද ඍණ ආරෝපිත වෙන්න හේතුව ඉලෙක්ට්‍රෝන මේ p පැත්තට එන නිසා. ওই වගේම මේ ධන ආරෝපිත කුහර n පැත්තට යන නිසා මෙන්න මේ සීමාව ධන ලෙස ආරෝපිත. බලන්න මොකද්ද උනේ කියලා. ඍණ ධන කියලා ආරෝපණ දෙක මාරුණා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා p කියන්නේ ධන. මේ පැත්තේ තියෙන කුහරනේ. n පැත්ත කියන්නේ ඍණ. ඒ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන.
P පැත්තේ කුහර N පැත්තේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එතකොට ධන ඍණ ඔහොම තියෙද්දි අර N පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන P පැත්තට එන නිසා ඍණ ආරෝපිත වෙනවා P පැත්ත. P පැත්තේ මේ සීමාව. P පැත්තේ තියෙන කුහර N පැත්තට යන නිසා ඒ සීමාව ධන ලෙස ආරෝපිත. දැන් පේනවද මෙන්න මේ ප්‍රදේශයේ ඇති වෙනවා මේ ප්‍රදේශයේ ඇති වෙනවා විභව අන්තරයක් මේ ධන ඍණ ප්‍රදේශ දෙකක් තියෙනනේ මේ පැත්ත ඍණ මේ පැත්ත ධන මම නිකන් ඇඳ කෝෂයක් මෙතන දරුන්ට පේන්නේ නැත්නම් ටිකක් ලොකු කරලා අඳින්න බලන්න විභව අන්තරයක් ඇති වෙනවා මෙතන ඍණ ධන කියලා අග්‍ර දෙකක් දෙපැත්තේ ඇති වෙන නිසා මෙන්න මේ ආරෝපණ නොමැති ප්‍රදේශය නැත්නම් වාහක කිසිවක් නොමැති ප්‍රදේශය අපි හඳුන්වනවා හායිත පෙදෙස නැත්තම් හීන ස්තරය එහෙමත් නැත්තම් වාහක මුක්ත කලාපය බලන්න මේ නම් තේරුම් ගන්න අපි බලමු මේ නම් ටික මතක තියාගන්න ක්‍රමයක් මේ බලන්න නම් ටික මෙහෙන් ලියන්න වාහක මුක්ත කලාපය නැත්තම් හායිත පෙදෙස එහෙමත් නැත්තම් හීන ස්තරය කියලා මේ නම් තුනෙන්ම හඳුන්වන්නේ මෙන්න මේ PN සංදිය අසල කුහර සහ ඉලෙක්ට්‍රෝන කිසිවක් නොමැති ප්‍රදේශය මෙන්න මේ ටික මේ නම් හැදුච්ච හැටි බලන්න වාහක කියන්නේ කුහරයි ඉලෙක්ට්‍රෝනයිනේ ඕවා නොමැති කලාපේ වාහක නොමැති නිසා අපි කියන වාහක මුක්ත කලාපය කියලා. හායිත පෙදෙස කියලාත් කියනවා. හායිත පෙදෙස කියන්නේ හේතුව අර ඉලෙක්ට්‍රෝන කුහර තුලට සංයෝජනය වෙලා ඒක හා වෙනවා ඒ ප්‍රදේශය මේ කුහර සහ ඉලෙක්ට්‍රෝන හා වෙනවා. හායිත පෙදෙස. හීන ස්තරය වාහක අඩු වෙලා ගිහිල්ලා හීන වෙලා ගිහිල්ලා. ඔන්න බලන්න අලුත් නම් තුනක්. මේ නම් තුන හොඳට මතක තියාගන්න ඕන. PN සංදියක් අසල තමයි මේ සිද්ධිය වෙන්නේ. පැහැදිලිද? එතකොට බලන්න පුතේ දැන් මේක සිලිකන් වලින් හදපු අර්ධ සන්නායකයක් නම් ඕකේ එකක් කොටසක් P අනිත් පැත්තෙන් එතකොට මේ ධන පැත්ත මේ ඍණ පැත්තනේ නේද මේක තුලින් විදුලිය ගලා යන්න හැදුවොත් ඒ සඳහා මෙන්න මේ හායිත පෙදෙසේ තියෙන විභවාන්තරය බාධාවක් වෙනවා හේතුව බලන්න විදුලිය ගලා යන්න මේ කොටස බාධාවක් වෙනවා. සරලවම හිතුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද විදුලිය ගලා යන්න උදව් වෙන්නේ මේ වාහක සහ කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝනනේ. අපි මේක කලින් දවසේ ඉඳන්ම අධ්‍යයනය කරනවානේ. ඒ කියන්නේ මේ අර්ධ සන්නායක තුලින් විදුලිය ගලා යන්න දායක වෙන්නේ මෙන්න මේ වාහක වර්ග දෙකනේ.
නිකන් හිතන්නකෝ මේ ආයිත පෙදෙසේ කිසිදු වාහකයක් නැත්තම් මේක හරහා විදුලිය ගලා යන්න ගියොත් ධන පැත්තේ නම් ඍණ පැත්තට මේ ආයිත පෙදෙසේ ඒ සඳහා බාධාවක් වෙනවා. නේ වාහක මුකුත් නැහැනේ මේ ටිකේ. ඒ නිසා විදුලිය ගලන්න මේ කොටස බාධාවක් වෙනවා. තව විදියකින් මෙහෙම හිතන්න. මේ ධන අග්‍රේනේ මේ P පැත්තේ තියෙන්නේ. ඔහොම ධන පැත්තේ ගිහින් අහු වෙනකොට මෙන්න ඍණ අග්‍රයක් අහු වෙනවා මේ පැත්තේ. ඇයි මේ පැත්ත ඍණ වෙන්නේ? අර ඉලෙක්ට්‍රෝන මේ පැත්තට සංක්‍රමණය වෙච්ච නිසා මේ බලන්න N පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන P පැත්තට ආපු නිසා මේ හරිය ඍණ වුණා. P පැත්තේ තියෙන කුහර N පැත්තට ගියපු නිසා මේ ටික ධන වුණා. එතකොට ඍණයි ධනයි මාරු වෙලා තියෙන්නේ මේ සංදිය අසල. ඒ නිසා එක් දිශාවකට විදුලිය ගලා යන්න මෙන්න මේ ආයිත පෙදෙස බාධාවක් වෙනවා. ආයිත පෙදෙස තියනකන් මේක හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ආයිත පෙදෙසේ ඇතිවන විභවාන්තරය අපි හඳුන්වනවා විභව බාධකයක් කියලා. විභව බාධකය කියලා අපි හඳුන්වනවා මෙන්න මෙතන ඇතිවන විභවාන්තරය. සිලිකන් වලින් හදපු අර්ධ සන්නායකයක් නම් මේක. සිලිකන් වලින් හදපු PN සංදියක් නම් මේක. ඒකේ විභව බාධකය වෝල්ට් 0.7ක් පමණ වෙනවා. වෝල්ට් 0.7ක් විතර වෙනවා. ජර්මේනියම් වලින් හදපු PN සංදියක් නම් මේක විභව බාධකයේ වෝල්ට් 0.3ක් විතර වෙනවා. ඔය විභව බාධකයේ මේ අගයන් මේක තවත් පැහැදිලි වෙනවා ඔයාලා අපි මේ පාඩම තව ඉස්සරහට කරගෙන යනකොට. මේ එතකොට දැන් හිතාවි එතකොට මේ PN සංදියක් හරහා විදුලිය යන්න බැරිද? පුළුවන්. විදුලිය යවන්න පුළුවන්. යවන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි. විදුලිය යන්න නම් මේ ආයිත පෙදෙස එන්න පටු වෙලා ආයිත පෙදෙස නැති වෙලා යනවා. ආයිත පෙදෙස නැති වෙනවා. ආයිත පෙදෙස තියෙනකන් විදුලිය යන්නේ නැහැ. PN සංදියක් කරහා විදුලිය යන්නේ නැහැ. එහෙනම් ආයිත පෙදෙස නැති කරන්න නම් මොකද්ද කරන්න? කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ විභව බාධකය ඉක්මවල යන විභවාන්තරයක් අපි PN සංදියට බාහිරින් දෙන්න ඕන. උදාහරණයක් මේක සිලිකන් වලින් හදපු PN සංදියක් නම් අපි මේ බාහිරින් සපයන්න ඕන විභවාන්තරය වෝල්ට් 0.7ට වඩා වැඩි වෙන්න ඕන. වෝල්ට් 0.7ට වඩා වැඩි විභවාන්තරයක් දීපු ගමන් මේ ආයිත පෙදෙස පටු වෙලා ආයිත පෙදෙස නැති වෙලා යනවා. ඉන්පස්සේ විදුලිය ගලා යාම ආරම්භ වෙනවා. අපි ඒ ගැන මේ කොහොමද PN සංදියකින් විදුලිය ගලා යවන්නේ කියන එක අපි ඊළඟට ඉගෙන ගන්න. අපි මේ තවම සාකච්ඡා කරේ PN සංදියක් හැදෙන හැටි සහ ඒ ක්‍රියාකාරීත්වය මොන වගේද කියන එක ගැන විතරයි. තව කරුණු තියෙන ගොඩක් ඉස්සරහ. හොඳයි. මම නැවත අපි දැන් PN සංදිය නැවත මම ඔයාලට කියලා දෙනවා පුතේ. බලන්න හොඳට තේරුම් ගන්න. දැන් මේ පාඩම් මාලාවේදී මේ විදිහට ඉගෙන ගන්න එක අපි හැමෝටම මේ උගන්වන එකත් මටත් අත්දැකීමක්. කැමරා එකක් දිහා බලන් ගන්නන එක. දුවල පුතාලටත් අලුත් අත්දැකීමක්. හැබැයි මේක ඉතින් ඔයාලා පන්තියක ඉන්නා වගේ නෙමෙයි යාළුවෝ ආශ්‍රයක් නැහැ නේ කතා කරන්නේ. තමන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. අපි ගුරුවරයා මම සහ ඔබ අපි දෙන්නනේ සම්බන්ධ වෙන්නේ.
එතකොට පුතේ ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ ක්‍රමේ. ඇත්තටම පන්තියක පැය 3ක 4ක කරන වැඩ පැය 2කින් සාකච්ඡා කරන්න පුළුවන් මේ ක්‍රමේදී. මොකද අමතර කාලය නාස්ති වීම කිසිත් වෙන්නේ නැති නිසා. ඒ නිසා තමයි අපි දැන් සාමාන්‍ය පන්තියක පැය 4ක් ඉගෙන ගත්තු කාලේනේ අපි මේ පැය 2කට කරන්නේ. නේද? එතකොට මේ ක්‍රමේදී ඉතින් මේ ක්‍රමයට අපිට හුරු වෙලා ඉන්න වෙනවා ඉදිරියේදී. මේ தත්ත්වය කවද කොහොම ඉවර වෙයිද කියලා කාටවත් කියන්න බෑ. එතකොට මේ ගැටලු මොනවා හරි දැන් මේ උගන්වගෙන යනකොට මේ මම තෝරගත්තේ අමාරුම පාඩමක්. එකක් මතක තියාගන්න. හරිද? මේ තව ටිකක් ඉස්සරහට යනකොට සංකීර්ණ පාඩමක්. නමුත් මේ බොහොම පැහැදිලි මම මේ බොහොම හෙමින් කියා දෙන්නේ. මේකේ මොනවා හරි තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් මට මගෙන් අහන්න මැසේජ් එකක් ඒවලා අහන්න WhatsApp වලට. එතකොට මම ඒක ගැන කියලා දෙනවා. එතකොට පුතේ මේ දැන් අපි මේ PN සංදියක් ගැන කතා කරේ. දැන් සමහරුන්ගේ හිතේ ප්‍රශ්න ඇති මොකටද මේ වගේ PN සංදි හදලා නේද? මේ ඒවා කොහොම මේ පාඩම ටිකෙන් ටික සම්බන්ධ වෙන පාඩමක්. හොඳද? එතකොට මේ දැන් මේ PN සංදි ඇත්තටම මේ PN සංදි හදන්නේ විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග හදනකොට. මේ උපාංගවල PN සංදි අඩංගු වෙනවා. අපි ඒවා ඊළඟ දවසේ වෙනකොට ඒවත් ඉගෙන ගන්නවා. එතකොට දැනට අපි දැන් අද ඉගෙන ගත්තනේ අර්ධ සන්නායක වර්ගීකරණය යටතේ P වර්ගයේ අර්ධ සන්නායකයි N වර්ගයේ අර්ධ සන්නායකයි කියලා වර්ග දෙකක් හදන්න පුළුවන් කියලා. මේ දෙකම හදන්නේ අර්ධ සන්නායකයේ තුලින් විදුලිය ගලා යාමේ වේගය වැඩි කරන්නනේ. මේ විදුලි සන්නායකතාව වැඩි කරන්න තමයි අපි ওই සංදි P වර්ගයයි N වර්ගය හදන්නේ. දැන් එහෙම හදාගන්න අර්ධ සන්නායක මේ එකතු වෙන විදියක් එකතු වෙන ස්ථානයක් ගැන තමයි මේ කතාව. හරි දැන් ඔන්න මම නැවත මුලින් ඉඳන් කියනවා. සිලිකන් වලින් හදපු අර්ධ සන්නායකයක් කියලා හිතන්න මේක. එතකොට මේ අර්ධ සන්නායකයේ එක පැත්තක් නැත්නම් එක අර්ධයක් නැත්නම් එක කොටසක් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කරාම අමතර කුහර ජනනය වෙනවා. මම ඒ කුහර තමයි මේ ඇඳලා තියෙන්නේ. කුහර මොන ආරෝපිතද? ධන ආරෝපිත. එතකොට අනිත් කොටස පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරනවා. එතකොට අමතර ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන ජනනය වෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත. එකම අර්ධ සන්නායකයේ එක පැත්තක් P වෙනවා P වර්ගය වෙනවා අනිත් පැත්තෙන් වර්ගය වෙනවා. එතකොට PN සංදියක් නිර්මාණය වෙනවා. PN සංදිය. මේ රතු පාටින් ඇඳලා තියෙන PN සංදිය. PN සංදියක් හැදුණු වහාම සංදිය අසල දෙපැත්තේ ප්‍රතිවිරුද්ධ ආරෝපණනේ තියෙන්නේ. ධනයි ඍණයිනේ. සංදිය අසල මම මේ කියන්නේ. සංදිය මේ මැදනේ. සංදිය අසල ධන පැත්තේ තියෙන කුහර ඍණ පැත්තට විසරණය වෙනවා. ඍණ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ධන පැත්තට විසරණය වෙනවා. මේ විසරණය වෙන්නේ මේ PN සංදිය හරහා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන කුහර තුලට සංයෝජනය වෙලා වීම නිසා මේ සංදිය අසල වාහක නොමැති ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. වාහක කිසිවක් නොමැති ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. වාහක කිසිවක් නොමැති ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. අන්නේ ප්‍රදේශයට අපි කියනවා හායිත ප්‍රදේශය නැත්නම් හායිත පෙදෙස කියලා. හායිත පෙදෙස. එහෙම නැත්නම් වාහක මුක්ත කලාපය, එහෙම නැත්නම් හීන ස්තරය කියලා කියනවා. මේ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රෝනවත් කුහරවත් මුකුත් නැහැ. එතකොට පුතේ මේ හායිත පෙදෙසේ විභවාන්තරයක් ඇති වෙනවා. ප්‍රතිවිරුද්ධ අතට අග්‍රමාරු වෙලා විභවාන්තරයක් ඇති වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ නම් මේ පැත්තට ආවම ඍණ වෙනවා. කුහර මේ පැත්තට සංක්‍රමණය වුණාම මේ සීමාවේ විභවාන්තරයක් ඇති වෙනවා.
අග්‍රමාරු වෙලා. මේ වගේ පීඑන් සංදියක් කරහා විදුලි ධාරාවක් ගලා යද්දී මේ හායිත පෙදෙසේ ඇතිවන මේ විභවාන්තරය බාධකයක් වෙනවා. කොටින්ම කියනවා නම් මේ හායිත පෙදෙස තියෙනකන් මේක හරහා එක් දිශාවකට විදුලිය ගලා යන්න බෑ. අන්නේ නිසා මේ හායිත ප්‍රදේශයේ තියෙන විභවාන්තරයට අපි කියනවා විභව බාධකයක් කියලා. සිලිකන් වලින් හදපු පීඑන් සංදියක විභව බාධකයේ අගය වෝල්ට් 0.7ක් වෙනවා. ජර්මේනියම් වලින් හදපු RPN සංදියක විභව බාධකයේ වෝල්ට් 0.3ක් විතර වෙනවා. එතකොට පුතේ මේ පීඑන් සංදියක් හරහා විදුලි ධාරාවක් යවන්න නම් පීඑන් සංදියට බාහිරින් අර විභව බාධකයේ ඉක්මවල යන නැත්තම් විභව බාධකයට වඩා වැඩි විභවාන්තරයක් අපි බාහිරින් දෙන්න ඕන. එතකොට මේ හායිත ප්‍රදේශ ටික ටික පුංචි වෙනවා. බය වෙන්න එපා. මේ විභවාන්තරයක් දෙන්නේ කොහොමද කියන එක ඊළඟට ඉගෙන ගන්නව පැහැදිලිද? හරිද? විභවාන්තරයක් දුන්නාම මේ ප්‍රදේශය නැති වෙන්නේ කොහොමද කියලා එක අපි ඊළඟට ඉගෙන ගන්නවා. එහෙනම් පුතේ ඔන්න තම පීඑන් සංදියක් හැදෙන විදිය සහ එහි සිදුවෙන ක්‍රියාවලිය තමයි මේ කියලා දුන්නේ. හොඳයි දැන් ඔයාලට මේ රූප සටහන් දෙක තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා. නේද? බලන්න. හොඳට බලන්න දැන් එකේ පුංචියට දීලා තියෙනවා p වර්ගය n වර්ගය කියලා දෙපැත්ත. කුහර ලකුණු කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ලකුණු කරලා තියෙනවා. ඊළඟට ප්‍රදේශ දෙක ලකුණු කරලා තියෙනවා. හොඳයි. අපිට දැන් තියෙන්නේ විස්තරය ලියන්න. ඉස්සරහින් දීපු විදිහේ පුංචි අකුරෙන් ලියන්න පටන් ගන්නවා. ඔය ඇසරේ මම විනාඩියක් දෙන්න හොඳට ওই රූප සටහන පොඩ්ඩක් පෑනින් හෝ පැන්සලෙන් තදට ඇඳ ගන්න. Zoom වලට data package තියෙනවා dialog mobitel ඒව හොයලා බලලා දාගන්න මාසෙටම අඩු ගානකට නැත්තම් සමහර වර අපේ පාඩම යනකොට පැය එකමාරක් දෙයක් යනකොට date ඉවර වෙලා යාලට පාඩමේ අවසන් කොටස නැති වෙනවා. දැන් එදත් ඒක උනා. එහෙම වෙන්න එපා. ඉතින් දැන් ඒවත් සංවිධානය කරගන්න කොහොමද පන්ති එනකොට ඔයාලට මග වියදම් කෑම වියදම් මේව දැන් අඩුයි. දෙමව්පියොත් ඒක තේරෙන්න ඕන. ඉතින් මේ ක්‍රමයේදී මේ දැන් ඉදිරියේදී අපිට මේ මාස දෙක තුන ඔයාලගේ විභාගය වෙනකම් මේ විදියට ඉගැන්වීම් කටයුතු කරන්න වෙනවා. ඉතින් දිනයක් දුන්නාම ඒ දිනේ ඇතුළත ඇවිල්ලා කාඩ් එක ගන්න, ටියුට් එක අරන් යන්න. ඉතින් ඒ වැඩපිළිවෙලට දැන් හැමෝම මේ විදියට මනින් සූදානම් වෙනවා. එතකොට මේ
මාසෙටම මේ පැකේජ් දීලා තියෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් හොයලා බලන්න. මමත් හොයලා ගෲප් එකේ දාන්නම්. තාම ඒවා දන්නේ නැති අයට. ඒ වගේම දැන් මතක් කරන්න ඕනේ හෙට ඔයාලට මේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා මේ දර්ශන සර්ගේ සිංහල සහ සේන සර්ගේ ඉතිහාසය මේකට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ කරන ඔයාලව හෙට හවස 6 ඉඳන් 8 වෙනකම් හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් හෙට බලන්න. නමුත් හෙට විතරයි ෆ්‍රී කරන්නේ. හෙට පොදු පාඩමක් හැමෝටම ඔයාලට වැදගත් වෙන්න කරાવી O level ළමයින්ට. ඒ නිසා හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් ඉඩ කඩ වෙලාව තියෙනවා නම් දර්ශනගේ පන්තියේ ණය අනිවාර්යෙන් කොහොමත් සම්බන්ධ වෙන්න. මොකද හෙට කියාවේ එතකොට දැන් ඔයාලට ඊළඟ මාසේ ඉඳන් දර්ශන සර්ගේ සහ සේන සර්ගේ පන්තිත් මේ විදිහට කරනවා. ඒ පිළිබඳව හෙට දැනුවත් කරනවා. දැන් හෙට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. පන්ති එන නොයන ආපු ඕන කෙනෙකුට හෙට සම්බන්ධ වෙලා බලන්න. මොකද දැන් ඔයාලා පන්ති ගිහ හැම විෂයකම මේ හැම ගුරුවරුම මේ ක්‍රියාවලිය තාම සම්බන්ධ වෙලා නැහැ. නමුත් දැන් අපේ ආයතනයේ සියලුම ගුරුවරු ඉදිරි කාලයේදී මේ ඉදිරි මාසෙදී තව සතියයි ඊළඟ සතිය ඉඳන් අනිවාර්යයෙන්ම ඉගැන්වීම් කටයුතු කරනවා. ඉතින් අපි ගාවන්නේ වැඩිම ළමයි එන්නේ සම්බන්ධ වෙන්නේ අපේ පන්තියේ විද්‍යාවට. එතකොට මේ පහසුකම දැන් හැමෝටම දැන් හදාගන්න සිද්ධ වෙනවා. අපි දන්නවා දැන් ගොඩක් දෙමව්පියෝ මේ කාලය තුල කම්පියුටර් ගන්නවා නේද, ලැප්ටොප් අරන් දෙනවා ළමයින්ට, ෆෝන් අරන් දෙනවා. ඉතින් වියදම් කරනවා මේ වෙනුවෙන් ගෙනීම් අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. අම්මලා තාත්තලාත් අහන් ඉන්නවා නම් මේ දේ ඔබ මන් දන්නවා හැම අම්මා තාත්තා කෙනෙක්ම ඉස්සෙල්ලාම අංක එකටම මුදල් වෙන් කරන්නේ දරුවගේ අධ්‍යාපනයට. ඒ නිසා දැන් මේ වෙනුවෙන්ම අපි දන්නවා ගොඩාක් අය මේ වැඩ ඔන්ලයින් ඉගෙන ගැනීම අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ම විශාල මුදලක් වැය කරලා තියෙනවා. කමක් නෑ මෙදාට ඉතින් ඒ දේ දරුවා වෙනුවෙන් කරන්න ඕන. අපේ පැත්තෙනුත් අපිත් සෑහෙන වියදම් දරලා තමයි මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ. හිතනවට වඩා ඊටාම සංකීර්ණ වැඩසටහනක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා අපේ පැත්තෙන් අපි කියන දේවලුත් ඒ වෙලාවට ඒ දේ සිද්ධ කරන්න පාඩම් වලට සම්බන්ධ වෙනකොට සතියට උපාදැන් හැම මාසෙකම එක දවසක් වෙන් කරනවා පන්තියට ඇවිල්ලා කාඩ් එක අරගෙන ටියුට් එක ගන්න. ඒ අතරේ හැමෝම මේ දෙයට සම්බන්ධ වෙන්න පුතේ. මේ මොකද ඔයාලව කොහොමත් ලබන ඊළඟ දවසේ ඉඳන් ඔයාලව ඇඩ් කරන්නේ නම්බර එක බලලා. එතකොට අපේ පන්තියෙන් නිකුත් කරන අංකය ඔයාට තියෙන්න ඕන. පන්තියෙන් නිකුත් නොකරපු අංක ඔයා ගාව තියෙන්න බෑ. අපේ නමත් එක්ක අංකය අපි ගාව තියෙනවා. ඒක බලලා තමයි අපි ඔයාලව පාඩමට සම්බන්ධ කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේ තියෙන්න ඕනේ ඊළඟ දවසේ වෙනකොට. අනිත් එක නිතරම WhatsApp group එක එක්ක ඉන්න. ඒකට තමයි මැසේජ් එක දාන්නේ. පෞද්ගලිකව දාන්න බෑ. සමහර අය ඉන්නවා මේ වාඩම ගිහිල්ලා දවසකට පස්සේ අහනවා මගෙන් ලින්ක් එක මොකද්ද කියලා. එහෙම අයත් හිටියා. ලින්ක් එක මොකද්ද කියලා අහනවා පාඩම වෙලා දවසකට පස්සේ WhatsApp group එකට ඇඩ් වෙලාද නැද්ද කියලාවත් Taman දන්නේ නැහැ. නේද? එහෙම කරන්න එපා. එහෙම වෙන්න එපා. 11 වසරේ ළමයිනේ. හොඳද? group එකත් එක්ක නිතර ඉන්න. මම group එකේ කලින් දැම්මා පේපර් එකක් කෙටි ප්‍රශ්න පත්‍රයක්. ඒකේ පිළිතුරු හෙට දානවා. ඒ වගේම දැන් අද ලබන සතිය අනිවාර්යයෙන් මේ දවස් දෙකේම ඊළඟ දවසේ පාඩම කරන්න ඊළඟ දවසේ එන්නේ මම දවස් දාන්තිකට කියන්නම්. මේ අද දවස් දෙකේම උගන්නපුවෙන් ස්පොට් ටෙස්ට් එකක් දානවා. දැන් අද දැම්මේ නැහැ ගිය සතියකින් මේ කලින් ඉගන්නපු එකෙන්. මොකද අදත් එදා පාඩමට සම්බන්ධ නොවෙච්ච අය ගොඩක් හිටිය නිසා. ඒ අයට පාඩම දැම්මේ අද හවස 3ට නිසා මම අද පේපර් එකක් දැම්මේ නැහැ. නමුත් ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම පැය දෙකකට කලින් පාඩම පටන් ගන්න පැය දෙකකට කලින් WhatsApp එකට දානවා පේපර් එකේ. ඒකට අනිවාර්යෙන් සම්බන්ධ එක කරන්න. කරලා තියන්න මම මෙතෙන්දී උත්තර සාකච්ඡා කරනවා. හරි.
මේ පාඩමෙන් තමයි දාන්නේ. උගන්වපුත් කොටස් වලින්. හොඳයි දැන් ලියන්න pn සංදිය මේ රූප සටහනට ඉදිරියේ තියෙන ඊඩසේ හිස්තැන් හිස් පේලිවල ලියන්න. සංශුද්ධ අර්ධ සන්නායකයක එක් පැත්තක් තුන්වන කාණ්ඩයෙන්ද අනෙක් පැත්ත පස්වන කාණ්ඩයෙන්ද මාත්‍රණය කළ විට pn සංදියක් නිර්මාණය වේ. pn සංදියක් නිර්මාණය වේ. pn සංදියක් නිර්මාණය වේ. pn සංදියක් නිර්මාණය වේ. pn සංදියක් කරහා n පැත්තේ ඇති ඉලෙක්ට්‍රෝන p පැත්තටත් p පැත්තේ ඇති කුහර n පැත්තටත් විසරණය වේ. ඉලෙක්ට්‍රෝන කුහර තුලට සංයෝජනය වීම නිසා ඉලෙක්ට්‍රෝන කුහර සමග සංයෝජනය වීම නිසා pn සංදි අසල වාහක මුක්ත කලාපයක් ඇතිවේ. එම කලාපය රතු පෑනෙන් හායිත පෙදෙස නම් වේ. හායිත පෙදෙස නම් වේ. හායිත පෙදෙස නම් වේ. මේ මහායිත පෙදෙස pn සංදියක් කරහා විදුලිය ගලා යාමට pn සංදිය හරහා විදුලිය ගලා යාමට බාධාවක් වේ.
විදුලිය ගලා යාමට බාධාවක් වේ. ගන්න මගේ නම ලියලා අජිත් ප්‍රමාරච්චි කියලා විදුලිය ගලා යාමට බාධාවක් වේ. එතන ඉඩ මදි නම් දැන් හිතෙනවා ඉඩ මදි ඇති කියලා ටියුට් එකේ මේ පැත්ත පෙරලා මෙතන තියෙන ඉඩේ තව පොඩි වාක්‍යයක් තියෙනවා ලියන්න. හායිත පෙදෙසේ P පැත්ත ඍණ ලෙස ආරෝපිත වීමත් N පැත්ත ධන ලෙස ආරෝපිත වීමත් නිසා P පැත්ත ඍණ ලෙස ආරෝපිත වීමත් N පැත්ත ධන ලෙස ආරෝපිත වීමත් නිසා ඇතිවන විභවාන්තරය රතු පෑනෙන් ලියන්න විභව බාධකය ලෙස හැඳින්වේ. විභව බාධකය ලෙස හැඳින්වේ. සිලිකන් වලින් සාදා ඇති PN සංදියක විභව බාධකය සිලිකන් වලින් සාදා ඇති විභව බාධකය සිලිකන් වලින් සාදා ඇති PN සංදියක විභව බාධකය රතු පෑනෙන් වෝල්ට් 0.7ක් ජර්මේනියම් වලින් සාදා ඇති PN සංදියක විභව බාධකය වෝල්ට් 0.3කි. දයි එහෙනම් දුවේ පුතේ අද අපි මෙතනින් පාඩම අවසන් කරනවා. ඔයාලගේ ඊළඟ සයන්ස් ක්ලාස් එක මේ බ්‍රහස්පතින්දානේ තියෙන්න තිබුණේ. කාලසටහනේ ඔයාලගේ ටියුට් එකේ දාලා තිබ්බ බ්‍රහස්පතින්දා හවසේ. ඒක බ්‍රහස්පතින්දා පැවැත්වෙන්නේ නැහැ. සිකුරාදා පොය දවසේ පැවැත්වෙනවා. WhatsApp group එකේ දිනය වේලාව දානවා. එතකොට වෙනදා වගේම මීටින් ඔයාලට Zoom එක join වෙන්න link එක හෝ meeting ID එක passport එක එවනවා. වෙනදා වගේම join වෙන්න. හැබැයි ඊළඟ තුන්වෙනි දවසේදී ඔයාලව check කර තමයි අපි පාඩමට සම්බන්ධ කරගන්නේ. ඒ නිසා හැමෝම පන්තියට ඇවිල්ලා කාඩ් නොගතපු අය අරගෙන ටියුට් එක අරගෙන අංකය අරගෙන යන්න ඕන. ඊළඟට හෙට බදාදා හවස 6-8 දර්ශන සර්ගේ සිංහල ක්ලාස් එක තියෙනවා පැයක්. සේන සර්ගේ ඉතිහාසය පන්තිය තියෙනවා. ෆ්‍රී ක්ලාස් එකක් හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉන් පස්සේ ඔයාලට
ලබන සතියේ ඉඳන් සර්ලා දෙන්නගේ කාලසටහන් කරන විදිය හෙට දැනුම් දෙනවා. ඒ නිසා පන්ති ආපු නැපු ඕන කෙනෙකුට අපිත් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට මේ අවස්ථාව සලසලා දෙනවා. මොකද ප්‍රදේශයේ ඉන්න හොඳම ගුරුවරු දෙන්න මේ විෂයන් දෙකට. ඉතින් ඒක අහන්න කියන්න දෙයක් නැහැ. ප්‍රතිඵල අංකයකට තියෙන මේ ගුරුවරු දෙන්නගේ පන්ති වලට එන ළමයින්ට. ඒ නිසා මේ සම්බන්ධ වෙලා බලන්න හෙට දිනේ. හැමෝටම විවෘතයි හෙට දවස. ඉන් පස්සේ අපි ලබන සතියේ ඉඳන් මේ විෂයන් දෙකටත් වෙලාවන් දෙනවා. ඒ වගේම තව මතක් කරන්න සුළු වෙනත් කාරණා නැහැ. මේ ටික හොඳට බලන්න පාඩම් කරන්න. අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙකුට හෙට දවසේ වීඩියෝ එක දානවා. යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් තව සම්බන්ධ වෙන්න කියන්න. අපි ඉක්මනට ඊළඟ මේ පාඩම අවසන් කරන තව දවස් දෙකකින් ඊපස්සේ අපි ඊළඟ කොටසට එනවා. එහෙනම් හැමෝටම ආයිබෝවන්.